සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ අයුරින්ම මුදුන්පත් කර ගැනීම සඳහා ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ තවත් උතුම් ගාථා රත්නයක්. චරන්ති බාලා දුම්මේදා අමිත්තේ නේව අත්තනා කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ සුප්පබුද්ධ කියන උපාසක තැන අරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. උදාන පාළියෙත් මේ කාරණාව සඳහන් වෙනවා. මේ ගාථා රත්නයේ සරල තේරුම ගැන අපි කල්පනා කළොත්, චරන්ති බාලා දුම්මේදා, දුම්මේද කියලා කියන්නේත් අඥානයට, බාලයා කියලා කියන්නේත් අඥානයට. මේ අඥාන පුද්ගලයා තමන්ගේ ආත්මයට හතුරෙක් වගේ, අමිත්තේ නේව අත්තනා, තමන්ට අමිත්‍රයෙක්, හතුරෙක්. කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. ඔහු විසින් සිද්ධ කරන අකුසල ධර්මය යම් දවසක ඔහුට මහා කටුක දුකක්, වේදනාවක් උරුම කරනවා. අඥානයා බොහෝ අකුසල් කරගන්නවා. ඒ අකුසලයේ දවසක ඔහුටම කටුක වේදනා ගෙනල්ලා දෙනවා. ඒක තමයි මේ ගාථා රත්නයේ සරල තේරුම. අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ රජගහ නුවර මේ සුප්‍රබුද්ධ කියන උපාසක මහත්මයා කුෂ්ඨ රෝගියෙක්. ශරීරයේ පුරාම කුෂ්ඨ රෝගයක්. ඉතින් ඒ නිසා අන්වර්ථ නමක් පට බැඳිලා තිබුණා සුප්පබුද්ධ කුට්ටි කියලා. කුෂ්ඨ රෝගිය නිසා තමයි මේ කුට්ටි කියන නම එකතු වුනේ. දිලිඳු පුද්ගලයෙක්. අනික පිරිස අතරට යන්න බෑ. ඒ නිරන්තරයෙන් කසනවා. කසන නිසා හැම වෙලාවෙම ඇඟෙන් දිය ගලනවා. ඉතින් පිරිස කැමති නෑ තමන් අතරට එනවට, ළඟ ඉඳ ගන්නවට. ඔහු වාඩි වෙච්ච තැනක වාඩි වෙන්නවත් කෙනෙක් කැමති නෑ. ඒ අර බිබිලි කසල, දිය ගලලා ඒ වාඩි වෙච්ච තැන්වල පවා තෙමෙනවා.
ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙලා ඉන්න කෙනෙක්. හැබැයි හරිම ශ්‍රද්ධාවන්තයි. නිතර විහාරයට යනවා බණ අහන්න. පිරිස ඉන්න තැනින් ඈතට වෙලා තනියම බණ අහනවා. මෙහෙම බොහොම ශ්‍රද්ධාවෙන් විහාරයට යමින් ධර්ම ශ්‍රවණය කරමින් කටයුතු කරන දවසක සුප්‍රබුද්ධයන් සෝවාන් වුණා. මේ සංසාරේ ලබා ගත යුතු ඉතා උතුම් ආර්ය මාර්ග ඵලයක් ලබා ගත්තා. සෝවාන් වෙනවා කියන එක එහි වටිනාකම කොපමණද කියන කාරණාව වචන වලින් නම් කියන්න තේරෙන්නේ නැහැ පින්නතුනි. එක තැනක සඳහන් කළා ධම්මපද පාළියේම සක්විති රජකම ලැබෙනවට වඩා මේ මුළු ලෝකෙම රජු බවට පත් වෙනවටත් වඩා සෝවාන් ඵලයේ වටිනවා කියලා. සක්විති රාජ සම්පතටත් වඩා මුළු ලෝකේම රාජ්‍ය ලබනවටත් වඩා සෝවාන් ඵලයේ උතුම්. සක්විති රජ වුණත් සසර කෙලවර නැහැ. විශ්වයේම නායකයා වෙන්න අවස්ථාව ලැබුණත් සංසාරි කෙරවල වෙන්නේ නැහැ. සතර පායෙන් මිදිලා නැහැ. මේ ලෝකයේම රජකම ලැබෙනවටත් වඩා සෝවාන් ඵලයේ උතුම් කියලා දේශනා කළේ. මොකද ඒ කවුරුවත් සතර පායෙන් මිදිච්ච අය නෙමෙයි. නමුත් සෝවාන් වහන්සේ සතර අපායේ උපදින්න අතීතයේ කරලා ඉතුරු වෙලා තියෙන සියලුම අකුසල කර්ම දවල හලු කරලා ඉවරයි. පින්නතුනේ ඔබත් මමත් පෙර ජීවිතවල කරගත්ත කර්ම අපි ගාව කොච්චර තව ඉතුරු වෙලා තියෙනවද විපාක දීලා නැතුව? කොච්චර විපාක දෙන්න කර්ම තියෙනවද? අපි සංසාරේ කරපු පව් ඔක්කොම ඉවර කරලා නෙමෙයි මේ මනුස්ස ජීවිතේ ලැබලා තියෙන්නේ. නිමක් නැති අකුසල් තියෙනවා තවම විපාක දුන්නේ නැති ඒවා. ඒවා අනිවාර්යෙන් දවසක විපාක දෙනවමයි. මට දවසක ඒවා විඳින්න වෙනවා. මේ වෙනකොටත් ඒ කියන්නේ අපි වැරදිකාරයෝ. අනාගතේ මහා දඬුවම් රාශියකට අපි උරුමකම් ලැබලා ඉන්නේ. මහා දඬුවම් රාශියකට අපි දඬුවම් රාශියක් විඳින්න අපි નિયમિત වෙන්නේ. ආන් ඒක නිසා මේ මනුස්ස ජීවිතේ ගත කරන නිසා නිරයේ විපාක දෙන්න තියෙන අකුසල් අපිට විපාක දෙන්නේ නැහැ. මේ ජීවිතයේ निराගත අකුසල් නොකලත් පෙර කරපු අකුසල් නිසා නිරයට යන්න සිද්ධ වෙනවා. හැබැයි යම් කෙනෙකුට පුළුවන් වුණොත් මේ ජීවිතෙන් ඒ උතුම් ආර්ය මාර්ගඵලය ලබා ගන්න සෝවාන් ඵලය නිරයට ගෙනියෑම සඳහා සූදානම් වෙලා ඉන්න සියලුම අකුසල් දවල අලු කරලා දානවා. ඒ විතරක් නෙමෙයි මෙතෙන් පටන් ඉදිරියට නිරේගාමී කිසිම අකුසලයක් ඔහු තුලින් සම්පූර්ණ වෙන්නේ නැහැ. අනාගතයේ නිරේට යන්න හේතු හදන්නෙත් නැහැ. අතීතයේ හේතු ඔක්කොම විනාශ කරලා දානවා. ඒ තරම් උතුම් ඵලයක් සෝවන් ඵලය කියලා කියන්නේ. සසර කෙරවල කරන්න යන මේ ගමන් මාර්ගයේ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය කියලා කියන්නේ මේ ගමන තුල ලබන්න තියෙන අසීරුතම මාර්ගඵලය. සෝවාන් වෙන එක තමයි අමාරු. ඊතුරු තුන් ඵලයේ ලේසියි කියලා සඳහන් කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේට කෙනෙක් මුණ ගැහුණාම කොහොම හරි මේ පුජ්‍යලයා සෝවාන් ඵලෙහි පිහිටවන්න තමයි උත්සාහ ගන්නවා කියලා කියන්නේ. යම් හේකින් ඔහු සෝවාන් ඵලෙහි පිහිටවන්න පුළුවන් වුණොත්
ඊතුරු තුන් මාර්ගයේම පිහිටුවීම සඳහා මහ මොග්ගල්ලාණන් වහන්සේට බාර කරනවා කියලා කියන්නේ. අමාරුම වැඩේ සාරිපුත්තයන් වහන්සේ කරලා දෙනවා. සෝවාන් ඵලය අතිශ්‍රේෂ්ඨයි. පතව්‍යයක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සඳහන් කළේ එකයි. සක්විති රජකමට වඩා ස්වර්ගයේ උපදිනවට වඩා මුළු ලෝකේ රජකම ලැබෙනවට වඩා මේ සෝවාන් ඵලය හරි වටිනවා. සුප්‍රබුද්ධයන් එක දවසක් ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් ඉන්න වෙලාවේ ඒ දහසක් නයින් ප්‍රතිමන්විත අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබා ගත්තා. පුදුම සතුටුයි. ලෞතර බුදුරජාණන් වහන්සේට තමන් ලැබූ උතුම් මාර්ග ඵලය පිළිබඳව ප්‍රකාශ කරන්න ලොකු අවශ්‍යතාවයක් සුප්‍රබුද්ධයන්ට තියෙනවා. නමුත් පිරිස වැඩි. පිරිස අතරින් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මේක කියන්න හැකියාවක් නැහැ. අනික තමන් වගේ කෙනෙක් මේ පිරිස අතරේ තෙරපෙනවට ඒ පිරිස කැමතිත් නැහැ. සියලු දෙනාම විහාරයෙන් නික්මිලා යනකම් ඔහු නිශ්ශබ්දව හිටියා. මෙන්න මේ වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දැක්කා සුප්‍රබුද්ධයන් උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලැබලා. ඒක භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කර ගැනීමේ අවශ්‍යතාවයක් ඔහුට තියෙනවා. ඊට කලින් මම ඔහු මුණ ගැහෙන්න ඕන කියලා හිතලා ශක්‍ර දේවේන්ද්‍රයන් දෙව්ලොවින් නික්මිලා සුප්‍රබුද්ධ ළඟ අහසේ ඉඳලා සුප්‍රබුද්ධට කතා කළා. කතා කරලා කියනවා ඔබ දිලින්දෙක්. ඔබ රෝගියෙක්. නමුත් මට පුළුවන් ඔබේ දිලිඳුකම නැති කරන්න. ඒ විතරක් නෙමෙයි මට පුළුවන් ඔබේ රෝගේ සනීප කරන්න. මම මේ දෙකම කරලා දෙන්නම්. හැබැයි පොඩි දෙයක් කරන්න ඕනේ. මොකද්ද? මම කියන දේ කියන්න ඕනේ. මොකද්ද මම කියන්න ඕනේ? සඳහන් කළා බුදුන් බුදුන් නොවේයි කියාපන්. දහම් දහම් නොවේයි කියාපන්. සංගුන් සංගුන් නොවේයි කියාපන්. මේ වචන තුනකි මේ වචන ටික කියන්න පුළුවන් නම් මම ඔබ දිලිඳු බවිනුත් මුදනවා රෝගේනුත් අත මුදවනවා. සුප්‍රබුද්ධයන් පින්නතුනි මේ වෙලාවේ අහන ඔබ කවුද කියලා. සක් දෙවිඳු කියනවා මට තමයි ශක්‍ර දේවේන්ද්‍ර කියලා කියන්නේ. සුප්‍රබුද්ධයන් කියනවා නිර්ලජ්ජිතය. ශක්‍රය වුණත් ඔබ මහ මෝඩෙක්. ඔබ හිතනවද මම දුප්පත් කියලා? මේ ලෝකේ බොහෝ දෙනාට මං දුප්පත් වගේ පේනවා. නමුත් දැනගන්න මම දුප්පත් නෑ. බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා කවදාවත් මං දුප්පත් කියලා කියන්නේ නෑ. ආර්යයන් වහන්සේලා මහරහතන් වහන්සේලා කවදාවත් මම දුප්පත් කියලා කියන්නේ නෑ. මම මේ ලෝකේ අනිත් අය ලබාපු පොහොසත්කම් වලට වඩා බොහොම උසස් පොහොසතෙක්. සක්විති රජුන් ළඟ නැති වටිනා ධන 7ක් මං ගාව තියෙනවා. ආන් ඒ නිසා සක්විති රජෙකුටත් වඩා මං පොහොසත්. මොනවද සුප්‍රබුද්ධයන් ළඟ තියෙන මේ ධන 7? ඒ තමයි සප්ත ආර්ය ධනෙ. සප්ත ආර්ය ධනෙන් මං පොහොසත්. ඒ නිසා මං දිලුන් දෙක් කියන්න දෙන්න එපා කියන කාරණාව සඳහන් කරලා ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. සක් දෙවිඳුට හරි සතුටුයි. සක් දෙවිඳු ගිහිල්ලා ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා.
මොනවද මේ සප්තාර්ය ධනෙ මෙයා ළඟ තිබිච්ච? ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත, ප්‍රඥා මේ ආදි වශයෙන් සප්තාර්ය ධනයක් තියෙනවා. එතකොට පින්නතුනි කල්පනා කරන්න මේ ටික ඔබ ළඟ තියෙනවනම් ඔබ කොච්චර පොහොසත්ද? මේ ලෝකේ උතුමන් වහන්සේලා, ශ්‍රේෂ්ඨයන් වහන්සේලා අපි ධනවත් කියලා මනින්නේ මේ ලෞකික වස්තුවෙන් නෙමෙයි, ගුණධර්ම වලින්. යමෙක් ගුණධර්ම වලින් ධනවත් නම් විතරයි ඔහු පොහොසත් වෙන්නේ. ඒ ධනෙ ඔහුට අරන් යන්න පුළුවන්. ලෞකික ධනෙ ඔක්කොම මෙහි තියලා යන දේවල්. ඒ දේවල් ඒ තැන්වලම තියෙනවා. ඒ සියල්ල අතහැරලා මම මෙහෙන් යනවා. මහා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මහබෝසත් කාලේ නොඑක් වර ඥාතීන්ගේ ධනය, මව්පියන්ගේ ධනය උන්වහන්සේට ලැබුණා. කිරියත්තගේ ධනය, තාත්තගේ ධනය, මේ ධන සම්පත් උන්වහන්සේට ලැබෙනකොට උන්වහන්සේ ඇහුවේ කාගේද මෙච්චර ධනෙ? පරම්පරාවේ ධනෙ. එයි හම්බ කරපු අය අරන් ගියේ නැද්ද? ඒ කවුරුවත් හම්බ කළා මිසක් මේවා මොකවත් අරන් ගියේ නෑ. දැන් උරුමකාරය ඔබ විතරයි කියනකොට ඇති උනේ පුදුම කලකිරීමක්. ඇති උනේ පුදුම දුකක්. නමුත් හරි පටහැනිනේ අපිත් එක්ක බලහම. අනුන්ගේ ධනය ඔවුන් හම්බ කරපු එක අපි වෙනුවෙන් ඉතුරු කරලා ඔවුන් මැරිලා ගිහිල්ලා නම් අපිට ඇති වෙන්නේ පුදුම සතුටක්. අම්මගේ දේපලත් මට, තාත්තගේ දේපලත් මට, පරම්පරාවේ දේපලත් මට කොච්චර සතුටක් ඇති වෙනවද? සහෝදරයටවත් දෙන්න කැමැත්තක් නැහැ. ඒ අපේ හැටි. නමුත් සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන උත්තමයන්ගේ හැටි තමයි ඒ ධනස්කන්ධයන් තමන් වෙනුවෙන් ඉතුරු කරලා කියහම කලකිරුණා ඉතුරු වෙලා කියහම. ඇයි හම්බ කරගත්ත දේ අරන් ගියේ නැත්තේ? එහෙනම් මම ගෙනියන්න ඕනේ. එහෙම හිතලානේ ලෝභ නැතුව දොරගලු විවෘත කරලා දන් දුන්නේ. මම ගෙනියන්න ඕනේ කියලා හිතපු නිසා. ආන් ඒකින්ද සුප්‍රබුද්ධයන් විශේෂයෙන් සඳහන් කළා මම හරි ධනවත් කෙනෙක්. ඉතින් අපි ඊට සම්බන්ධව කතා කළේ ඔබත් හිතලා බලන්න. ඔබටත් මෙලොවින් යනකොට අරන් යන්න පුළුවන් සම්පතක් ධනයක් මොනවා හරි තියනවද කියලා. එතකොට තමයි ඔබ එලෝ මෙලෝ දෙකම පොහොසත් වෙලා තියෙන්නේ. පින්නතුනි සුප්‍රබුද්ධයන් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා තමන්ගේ උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබාපු බව භාග්‍යතුන් වහන්සේට සිහිපත් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ සංසාරේ සතර අපායන් අත මිදුණා. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ තමයි පිළිසරණ. බොහෝම සතුටින් භාග්‍යතුන් වහන්සේට කියලා බුදුරජාණන් වහන්සේ ළඟ নমස්කාර කරලා සුප්‍රබුද්ධයන් නැගිටලා පිටත් වුණා. හැබැයි වැඩි දුර යන්න හම්බුන්නේ නැහැ. විහාරේ පහු කරලා තරමක් දුර ගමන් කළා. එළදින වේගෙන් එළවගෙන ඇවිල්ලා සුප්‍රබුද්ධයන්ට ඇනලා මරලම දැම්මා. භික්ෂුන් වහන්සේලා පස්සේ සුප්‍රබුද්ධගේ මල කඳ දැක්කා. සුප්‍රබුද්ධයන් මැරිලා වැටිලා මැරෙලා තියෙන මෙහෙම එළදෙනක් යනලා. කාරණාව භාග්‍යතුන් වහන්සේ දැනගත්තාම අපි අර මුලින් මාතෘකාවට සඳහන් කරපු ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේ වත්තනා
කරුන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. අඥානය බාලය බොහොම අකුසල් කරගෙන තමන්ගේ ආත්මය තමන්ට හතුරෙක්සේ කටයුතු කරවනවා. චරන්ති බාලා දුම්මේදා. මොකද මේ චරන්ති? හැසිරෙනවා. බාලයා තමන්ට හතුරෙක් වගේ හැසිරෙනවා. හැසිරෙනවා කියලා කියහම සිව් ඉරියව්වම පින්නතනි මෙතන සඳහන් කරනවා. සිව් ඉරියව්වම. කොහොමද හැසිරෙන්නේ? සිව් ඉරියව්වෙන්ම තමන්ට අහිතක් කරමින් හැසිරෙනවා. මොකද්ද සිව් ඉරියව්ව කියලා කිව්වේ? ඉඳිමින්, සිටිමින්, ඇවිදිමින්, නිදමින්. බාලය මුලින් සඳහන් කළානේ බාලයා කිව්වේ අඥාන පුජ්‍යලයට. එදින මේ බාලයා කියන කාරණාව විස්තර කරන්න බොහෝ කරුණු මේ ධර්මයේ පෙන්නලා තියෙනවා. අපේ පින්නතුන්ට මතක ඇති මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රයේ මුලින්ම සඳහන් කළේ අසේවනාච බාලාන. බාලයෝ ඇසුරු කරන්න එපා. පණ්ඩිතානංච සේවනා දෙවනියට තමයි සඳහන් කළේ පණ්ඩිතයෝ සේවනය කරන්න. මුලින් සඳහන් කළේ බාලයා ප්‍රතික්ෂේප කරන්න. බාලයෝ ඇසුරු කරන්න එපා. පණ්ඩිතයෝ ඇසුරු කරන්න. එතකොට මේ බාලයා කවදාවත් යහපතට මඟ කියන කෙනෙක් නෙමෙයි. හෘද සාක්ෂියට එකඟව යහපතට මඟ කියන්නේ. හැබැයි සත්පුරුෂයා මොනම හේතුවක් නිසාවත් දුගතියට මඟ පෙන්වන්නේ නැහැ. අපිව සතර අපායෙන් ගොඩ ගන්නම වෙහෙසෙනවා නම් ඒ සත්පුරුෂයෙක්. නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ අසත්පුරුෂයෙක්. ඒ බාලියෙක්. ඔහුට මගේ සංසාර ගමනෙන් වැඩක් නැහැ. සතර අපායේ ඉපදිලා විඳින දුකෙන් වැඩක් නැහැ. මා ලව්වා මොන ක්‍රමයෙන් හෝ නරක වැඩක් හෝ කරවලා ඔහුගේ කටයුතු කරගන්න. ඔහුට සතුටු වෙන්න. නැත්නම් ඔවුන් යන පාරේ ගෙනියන්න. ඒ වගේ කාරණාවන්ට තමයි බාලයා හුඟක් උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි බාලයාගෙන් අත් මිදෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇසුරට කෙනෙක් හොයාගන්නවා නම් බාලයෙක් හොයාගන්න මෙපා. යටත් පිනිසෙන් ඇසුරු කරනවා නම් කෙනෙක් ඒ කාන්තෙන් ඔහු තමන්ට වඩා උසස් කෙනෙක් විය යුතුමයි. එතකොට තමයි පහළ ඉන්න කෙනා ඉහළ කෙනා ගාවට යන්නේ. භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය අපිව සංසාරයෙන් එතර කරන්න. තමන්ට වඩා උසස් කෙනෙක් ඇසුරු කරනකොට ඔහුට වැඩි වැඩියෙන් දැනෙන්නේ උසස් කෙනාගේ ගුණ. ඉතින් කලාතුරකින් තමයි උසස් අය පහළට එන්නේ. නැත්තම් උසස් අය ප්‍රඥාවන්තයි. ප්‍රඥාවන්තයෝ කරන්නේ පහළින් ඉන්න අය තමන් ඉන්න තැනට ගන්න එක. ඒකයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ. එහෙම කෙනෙක් හම්බෙන්නෙම නැතිනම් අපට දේශනා කළා සමාන කෙනෙක්වත් ඇසුරු කරන්න. එක්ක තමන්ට වඩා කළ යුත්තේම තමන්ට වඩා උසස් කෙනෙකුගේ ඇසුරක්. එහෙම නැත්තම් තමන් හා සමාන කෙනෙක්වත් ඇසුරට තෝරගන්න. හැබැයි සඳහන් කළා තමන්ටත් වඩා පල්ලෙහ මට්ටමේ ඉන්න කෙනෙක් මොනම හේතුවක් නිසාවත් ඇසුරු කරන්න එපා. හුදකලාවේ තනියම ජීවත් වෙන එක ඊට වඩා හුඟක් වටිනවා කියලා දේශනා කළේ. ඊට වඩා හුඟක් වටිනවා මේ හුදකලා ජීවිතේ. සතර අපායට යන්න පාර හදා ගන්නවට වඩා. ඒ නිසා මේ බාලයාගේ ඇසුර භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. බාලයා නිරන්තරයෙන් හැම පැත්තෙම වැරදි දෙයටම තමයි යොමු කරන්න හදන්නේ. චරන්ති බාලා දුම්මේදා.
අමිත්තේනේ වත්තන. ඔහු වැඩ කරන්නේ ඔහුටත් හතුරෙක් වගේ. ධර්මයේ සඳහන් කළානේ තමන් තමන්ට ප්‍රියයි නම් ඔහු කවදාවත් පව් කරන්නේ නැහැ. අත්තානං චේපියං ජඤ්ඤා නතං පාපේන සංයුජී නහිතං සුලභං හෝති සුඛං දුක්ඛතකාරිණං. තමන් තමන්ට ප්‍රිය නම් ඔහු අපාය හා නොයදී. තමන් තමන්ට ප්‍රිය නම් ඔහු අපායට යන්න පාර හදාගන්නේ. කවදාවත් තමන්ට ප්‍රිය කෙනා පාපයත් එක්ක යෙදෙන්නේ නැහැ. දානාදී වශයෙන් ලැබිය යුතු සැපේ ලබන්න පෞකාරයා කවදාවත් සමර්ථ වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කළා සිව් ඉරියව්වෙන්ම අකුසල් කරන අඥානය. ඉඳගෙනත් කරන්න පව්. ඇවිදින ගමන් කරන්නෙත් පව්. හිටගෙන ඉඳලා කරන්නෙත් පව්. වැරදි දේවල් හිතනවා, වැරදි දේවල් කියනවා, වැරදි දේවල් සැලසුම් කරනවා, නිදාගෙන කරන්නෙත් පව්කාර සිතුවිලි. නිින්ද යනකම්ම හිතන්නෙත් පව්කාර දේවල්. එක්ක රාගය, නැත්තම් ද්වේෂය, එක්ක මෝහය, මේ ප්‍රධාන අකුසල ධර්මයන් මූලික කරගත්ත කුමන හෝ අකුසල කර්මයක් ඔහු මේ සිව් ඉරියව්වේදීම ප්‍රගුණ කරනවා. මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැහැ. අමිත්තේනේ වත්තනෝ තමන්ට හතුරෙකුසේ හැසිරෙනවා. පින්නතුනි හිතලා බලන්නකෝ. එහෙම අය කොච්චර අපිත් එක්ක ඉන්නවද කියලා. පව් වැඩ කරන අය තමන්ටම හතුරෙක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපිට නිත්‍ය සීලයක් හැටියට දේශනා කළානේ පන්සිල්. නොකල යුතු භයානක අකුසල කර්ම පහක් නෙමෙතන තියෙන්නේ. එතකොට යමෙක් මේ තරම් ධර්මයේ තුල පැහැදිලිව පෙන්නලා තියෙනකොට මේ අකුසල් කරන්න එපා. මේකේ විපාකය මේකයි කියලා. ඔහු නමුත් ඒ අකුසල කර්ම කරනවා නම් එතන තියෙන අකීකරු බවනේ. කියන දේ නාහන බව. ඒ අකීකරු වීම නිසා උට මොනතරම් දීර්ඝ කාලයක් සතර අපායේ රැඳෙන්න සිද්ධ වෙනවද? පින්නතුනි ඔබ දේශනාව කරන මම මේ සංසාරේ අපි කොච්චර කල් එනවද? ඒක භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. භාග්‍යතුන් වහන්සේ තමයි ඒක දේශනා කළේ. කොච්චර කල් එනවද කියන එක. එක පුද්ගලෙක් මේ සංසාරේ තමන්ගේ එකම මව මැරුණ වෙලාවේ දුකට අඬපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියලා දේශනා කළේ. මේ සා දීර්ඝ සසරක ඔබත් මම තාම විදිනවා. මහ බෝසත්වරු අපිට කොච්චර මුණ ගැහෙන්න ඇද්ද? ලෞතර බුදුරු අපිට කොයිතරම් මුණ ගැහෙන්න ඇද්ද? නමුත් වීර්යවන්ත උතුමන් වහන්සේලා පාරමී පුරලා බුදු බව රහත් බව ලබලා සංසාරي කෙරවල කරලා ගිහිල්ලා අපිත් එක්ක හිටපු අය කාලයක්. නමුත් අද අපි තාම සංසාරේ. හේතුව බුදුරජාණන් වහන්සේලාත් මුණ ගැහුණ බව ඇත්ත. මහරහතන් වහන්සේලා මුණ ගැහුණ බව ඇත්ත. උන්වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණය කරපු බව ඇත්ත. ඒකෝව කළත් අපි ආර්යයන්ට අකීකරුයි. කියපු දේ අහුවේ නැති පිරිසක්. ඒ ආර්යයන්ට අකීකරු වීමේ පව නිසා තමයි මේ සංසාරේ තාමත් මේ යන්නේ. කඳුළු සාගර පුරව ලේ සාගර පුරව මේ යන්නේ ආර්යයන්ට අකීකරු වීමේ විපාකය. එහෙනම් මේකත් බුද්ධාන්තරයක්. ආර්යයන් පහළ වුණ යුගයක්, පහළ වෙන යුගයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේ අකුසල කර්මයෙන් මිදෙන්න කියලා. පින්නතුනි හිතන්න භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා තිබුණට ධර්මයේ තුල මනාව සඳහන් වෙලා තිබුණට
ධර්ම දේශනාවල් වලින් මේ තරම් කරුණු කාරණා දැන්වාට අපිට තාම හිතිලා තියෙනවද පන්සිල් රකින්න? පන්සිල් රකින්නවා කියලා කිය ඉන්න අයත් අවස්ථාව ආපුවම කොච්චර පන්සිල් කඩනවද? ලාභය උදෙසා පන්සිල් කඩන අය, සිල් උල්ලංඝනය කරගන්න අය ඕන තරම් ඉන්නවා. ලාභෙට බේරෙන්න නොඑක් දේවල් වලට. සිල් පදයට වඩා සමහර වෙලාවට රුපියල් 2-3 මිනිස්සුන්ට වටිනවා. රුපියල් 2-3 වෙනුවෙන් මිනිස්සු බොරු කියනවා. ඉතින් ඒකට හිතලා බලන්න. අපි අපිට මිතුරෙක්ද හතුරෙක්ද කියලා. එහෙනම් ධර්මයේ සඳහන් කළා වගේ අපිත් අපට හතුරෙක්ම තමයි. අපි මිතුරු හෙව්වා. නමුත් අපි අපිට මිතුරෙක් වෙන්න උත්සාහ කළේ නෑ. වෙනම බාහිරින් මිතුරු හොයන්න කලින් ඔබ ඔබේ හොඳම මිතුරා බවට පත් වෙන්න. හොඳම මිතුරා කවදාවත් ඔබට කරදර කරන කෙනෙක් නෙමෙයිනේ. ඒතර ඔබ ඔබේ හොඳම මිතුරා බවට පත් වුනහම ඔබට මේ සංසාරගත ජීවිතේ කොයිතරම් පහසුවෙන් කෙටි කරන්න පුළුවන් වෙනවද? ඔබට මිතුරු නිසා ඔබ පස්පව් වලින්ම වළකිනවා. ඔබ දස අකුසලයෙන්ම වළකිනවා. සතර අපායට බයයි. කර්මය භයානකයි. සංසාරෙත් භයානකයි, දුක්ඛදායකයි. ඉතින් තමන්ට ආදරෙයි නම් මේ දුක්ඛිත සංසාරේ තව හැවිදින්න හැසිරෙන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ නෑනේ. දේශනා කළා අඥානය තමන්ගේ ආත්මයට හතුරෙක් වගේ. කරුන්තු පාපකං කම්මං යං හෝති කටුකප්පලං. මේ කරගන්න අකුසල කර්මයේ විපාකය කොයිතරම්ද? ඒක ඊටාම කටුකයි, බොහොම රළුයි, දුක්ඛදායකයි, භයානකයි. කොහෙද ගෙවන්න වෙන්නේ? සතර අපායේ. නිරාදුක යම් යම් අවස්ථාවන් වල පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. පින්නතුණිය, තිරිසන් ලෝකේ දුක නිමක් නැහැ. ඔබ මම තිරිසන් ලෝකේ දුක අපේ ජීවිතවල කොච්චර අත්දකින්නවද? තිරිසන් කොච්චර දුක් විඳිනවද? කුරා කූඹියාගේ ඉඳලා අලි ඇත්තු වගේ විශාල සත්තු දක්වාම තිරිසන් ලෝකේ දුක් නොවිඳින කෙනෙක් ඉන්නවද? හරකෙක් වෙලා ඉපදිලා මධ්‍යම ප්‍රමාණයේ සත්තු හැටියට මොන තරම් දුක්ඛන්දරාවක් විඳිනවද ජීවිතේ? බැඳපු තැන්වල බැඳලමයි. සමහර සත්තුන්ට දවස් ගණන් කෑම නැහැ. ඒ බැඳපු කණුවෙමයි. වතුරත් නැහැ. තදේට අවුව වැටෙන කාලෙට දරා ගන්න බැරි තරම් වුන්ට පිපාසයි. වැස්ස වහින කාලෙට සමහර වෙලාවට ගහගෙන යනවා. සමහර සත්තු වැස්ස පායනකම් හිටගෙන රැයක් එළි වෙනකම් වහිනවා. එළි වෙනකම්ම තෙමෙනවා. තමන් ඉන්න තැනත් වතුර. හිටි යඩියේ එළි වෙනකම්ම හිටගෙන. නැත්තම් වෙහෙසයි නම් බිම දිගා වෙනවා. වතුර නිසා ඒකත් බෑ. මෙන්න මේ වගේ අවස්ථා හිතලා බලන්න. මිනිස්සු ගහන තරම් කිරි ටික සූරගෙන ඊළඟට මසටත් විකුණනවා. දරුවයි අම්මයි එකම කඹේ බෙල්ල ගැට ගහගෙන මස් මඩුවට දක්වනවා. කඳුළු පෙර දුවනවා ගහන නිසා. මේ බොංචි සිද්ධිය. එළුව බැටළු ඌර කුකුල්ලු තිරිසන් ආත්මෙ ඉපදිලා විඳින දුක්ඛන්දරාව
ප්‍රමාණයක් නැහෙනි පින්නතුනි. ඔය ටිකයිනේ. කැලෑවල් වල ලොකු සත්තුන්ගෙන් පොඩි සත්තුන්ට මොන තරම් හිරිහැර වෙනවද? හිතලා බලන්නකෝ. මැස්සු, මදුරු, කෝඳුරු, පණු මේ වගේ සත්තු වෙලා ඉපදිලා සංසාරේ ගෙවන දුක කොච්චරද? ඔබ ගැන හිතන්නකෝ. අද මෙහෙම බොහොම රසට කාලා බීලා ජීවත් වෙනවා. හොඳට ඇඳලා පැළඳලා යාන වාහන වලින් ගිහිල්ලා ජීවත් වෙනවා. නමුත් ඔබ විශ්වාස කරනවද ඊළඟ ජීවිතේ ඔබට ඉහෙඳ මැස්සෙක් වෙන්න වෙයි කියලා? ගෙමැස්සෙක් වෙන්න පුළුවන් කියලා? කෝඳුරුවෙක් මදුරුවෙක් වෙයි කියලා හිතනවද? පින්නතුනි, හිතුවත් නැතත් වෙන්න තියෙන්නේ ඒක. මේ තිරිසන් ලෝකේ දුක්ඛිත තැනක කොහේ හරි උපදින්න සිද්ධ වෙනවා. ආන් ඒක නිසා දේශනා කළා. අඥානයා මේ එකක්වත් කල්පනා කරන්නේ නැහැ. අඥානයට ඒ වගේ වැඩකුත් නැහැ. ආන් ඒ හින්දා අඥානය තමන්ගේ ආත්මයට හතුරෙක් වගේ හැම වෙලාවෙම වැඩ කරන්නේ. තමන්ට හතුරෙක් වෙච්ච නිසා තමන්ම සතර අපායෙ විඳවනවා. වෙන කාටවත් අපිව සතර අපායට දාන්න බෑනේ පින්නතුනි. මේ ලෝක වශයෙන් අපිට කොයිතරම් හතුරෝ ඉන්නවද? අනාගතයේ කොයිතරම් හතුරෝ ඇති වෙනවද? ඔබ හිතන්න ඒ හතුරන්ගෙන් කාටද පුළුවන් ඔබව නිරේට දාන්න කියලා? ඒ හතුරන්ගෙන් කිසි කෙනෙකුට ඔබව නිරේට යවන්න පුළුවන් කමක් නැහැ. ඔවුන්ට ඔබ වෙනුවෙන් කරනවා නම් කරන්න පුළුවන් උපරිමය තමයි ඔබේ ජීවිතය විනාශ කරන එක. ඒක වහ දීලා කරන්න පුළුවන්. ඒක වෙඩි තියලා කරන්න පුළුවන්. ඒක පොල්ලකින් ගහලා කරන්න පුළුවන්. මේ කුමන හෝ ක්‍රමයකින් ජීවිතය විනාශ කරන්න පුළුවන්. නමුත් ඔහුට කවදාවත් පුළුවන් කමක් නැහැ ඔබව සතර අපායේ තැනක අතරමං කරන්න. ඔහු මට කරපු දේ ඒ තරම් බරපතල නෑ. නමුත් මා විසින්ම මට කරගන්නවා දෙවන්ත බරපතල කාර්යයක්. ඒ මොකද්ද මා විසින් මට කරගන්න බරපතල කාර්යය? අකුසලයේ යෙදෙන එක. ආන්ගේ අකුසලය මම මෙලවදීම විඳවන පුද්ගලයෙක් බවට පත් කරනවා. අපි කරන අකුසල් වලින් යම් ප්‍රමාණයක් මේ ජීවිතය තුළම බොහෝ වෙලාවට විපාක දෙනවා. ඉතින් එහෙම අවස්ථාවක් වුණොත් ඊටාම අසරණ තත්වයට මේ ලෝක වශයෙන් උත්පත් වෙනවා. වෙනතුනි පරලෝක වශයෙන් අනිවාර්යෙන් සතර අපායේ දුක් විඳින්න සිද්ධ වෙනවා. අපි නොහිතා කරන දේවල් කොච්චරද? සුළුයි පොඩි කියලා හිතලා කරන දේවල් කොච්චරද? සුප්‍රබුද්ධයන් කුෂ්ඨ රෝගියෙක්. සුප්‍රබුද්ධයන් අකල් මරණයකට මුහුණ දුන්නා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, ඔහු කුෂ්ඨ රෝගියෙක් උනේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ සංසාරයේ ඈත භවයක තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච යුගයක මේ සුප්‍රබුද්ධයන් එදත් හිටියා. පසේ බුදුරජාණන් වහන්සේ දැකලා සුප්‍රබුද්ධයන් කාරලා බිමට කෙල ගැහුවා. භාග්‍යතුන් වහන්සේව පිළිකුල් කළා සුප්‍රබුද්ධයන් විසින්. එදා ආන් ඒ අකුසල කර්මය නිසා තමයි මෙහෙම රෝගියෙක් බවට පත් වුනේ. සුප්‍රබුද්ධයන් අකාලේ මැරුණේයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, සිටු පුත්‍රයන් සිව් දෙනෙක් හැටියට මොවුන් හිටපු කාලේ සංසාරේ දවසක එක කාන්තාවක් අරගෙන ගියා විනෝද වෙන්න. ගෙනියන්න කලින් නම් ඇයට තෑගි භෝග බොහොම ලැබුණා. හැබැයි හවස ඇයට මිල ගෙවන්න ගියහම, මුදල් ගෙවන්න ගියහම මුදල් දුන්නේ නැහැ. ඇය මරලා
දුන්න තෑගිත් බෙදාගමු කියලා කතා වුණා. හැබැයි ඒක ඇයට ඇහුණා. ඇය සාප කළා. උපදින භවයක් ගානේ මරනවා කියලා කිව්වා. ඒ වෛරයේ ප්‍රතිඵලයක් හැටියට ඇය මේ සංසාර ජීවිතයේ දිගු කලක් මොවුන් අකාලේ මරාගෙන ආවා. මහණෙනි, මේ ජීවිතෙත් සුප්‍රබුද්ධයන්ට එළදෙනක් හැටියට එන්නේ ඒ පෙර සාපේ. යක්ෂණියක් වෙලා ඇය එළදෙනකගේ වෙස් අරගෙන ඇවිල්ලා ඇනලා යන්නේ. මොකක්ද එතකොට මේ? මේක නේද සංසාරේ කරුමේ? තමන්ට හතුරෙක් වෙලා ඒ වැරදි වැඩ කළා. ප්‍රතිඵලේ සසර අතරමං වෙන එක. නොයෙක් දුක්ඛම් කටළු වලට මූණ පාණ්ඩ සිද්ධ වෙන එක. මෙලව පරලෝ දෙකේ මෙහිමයි. සුප්‍රබුද්ධයන් තමන් විසින් පෙර කරගත්ත කර්මයක් මේ ගෙවල දැම්මා. නමුත් අති උතුම් ආර්ය මාර්ගඵලයේ ලබලා තමන්ට හොඳ රැකවරණයක් දීලා තිබුණා. ආන්ගේ රැකවරණේ සරණින් සතර පායට නම් යන්නේ නැහැ. මනුස්ස ජීවිතයක් කොච්චර වටිනවද? මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලභද? ඒක හම්බෙන්නේ මොනතරම් දුෂ්කරවද? ඔබ ධර්ම ශ්‍රවණය කරන නිසා මනුස්ස ජීවිතයගේ දුර්ලභ බව අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටි හොඳට අහලා මතක ඇති කියලා හිතනවා. කලාතුරකින් ලැබෙන ජීවිතයක්. කලාතුරකින් ලැබෙන ජීවිතේ අබුද්ධෝත්පාද කාලයක ලැබුණොත් මොනව කරන්නද? එදාට බේරන්නේ කවුද අපිව? බේරන්න කෙනෙක් නැහැ. සරණ වෙන්න කෙනෙක් නැහැ. රැකගන්න කෙනෙක් නැහැ. සත්තු වගේ ජීවත් වෙලා මැරිලා යනවා. පින්කම් දහම් ගැන දන්නේ, සිල් ගුණ ආරක්ෂා කිරීම ගැන දන්නේ, පාරමිතා පුරාගෙන යන මහා සත්පුරුෂයෝ සංසාරයේ ඉඳලා මුණ ගැහුනොත් අකුසලයෙන් බේරිලා කුසලයක් ඔස්සේ ගමන් කරයි. නමුත් ලෞතර බුද්ධ රාජ්‍ය පවතින මෙවන් කාලෙක හික්මෙන්න බැරි අයට මේ සංසාරේ කොයිතරම් කාලයක් ඒ හික්මීම හොයාගෙන යන්න සිද්ධ වෙයිද? ඒ කාරණාව අපිට ගණනය කරන්න බෑ. ආන් ඒක නිසා දුර්ලභ වූ මනුස්ස ජීවිතේ, දුෂ්කරව ලබාගත් මනුස්ස ජීවිතේ ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ පවුරක් අපිට තියෙන්න ඕනේ. හොඳ පවුරක්. මොකද්ද මේ පවුර? ආන් ඒ පවුර තමයි ධර්මානුකූලව පන්සිල්. පංචශීලයේ නැමැති ප්‍රාකාරයෙන් ජීවිතය ආරක්ෂා කරගත්ත දවසට වෙන කිසිම බලවේගයකට අපි සතර අපායේ ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ නිසා පින්නතුනි, මේ පාපය කියන ධර්මතාවය හැම වෙලාවෙම පිළිකුල් කරන්න ඕනේ. හැම වෙලාවෙම දුරින්ම දුරු කරන්න ඕනේ. කුසලයට හැම වෙලාවෙම ළඟා වෙන්න ඕනේ. සිතන සිතුවිල්ල කුසල් සහගත වෙන්න ඕනේ. දස කුසලයේ අපිට හොඳට මතක තියෙන්න ඕනේ. සිහිය ප්‍රඥාව අපි ළඟ අඩු නැති වෙන්න ඕනේ. කයින් කරන වැරදි 3ක්, හිතින් කරන වැරදි 3ක්, වචනයෙන් කරන වැරදි 4ක්. හිතන්න කොච්චර පරිස්සම් වෙන්න තියෙනවද? පරිස්සම් කරන්න තියෙනවද? කයින් සිද්ධ වෙන වැරදි 3ක්. නිරන්තරයෙන් වරදටම තමයි යොමු වෙන්න හදන්නේ මේ ජීවිතේ. නමුත් කායික සහනය කොච්චර ඇති කරගන්න ඕනේද? කය කොයිතරම් පාලනය කරන්න ඕනේද කයින් වෙන අකුසලයෙන් බේරගන්න? සතෙක් මරනවා කියලා කියහම ද්වේෂයේ පිරිලයි සතා මරන්න හිතෙන අවස්ථා එනවා. තමන්ගේ දරුවෙකුට සර්පයෙක් දෂ්ට කරලා මරන්න හිතෙන්නේ නැද්ද සර්පයා? හුඟක් අයට හිතෙන්නේ සර්පයා මරන්න. කලාතුරකින් කෙනෙක් තමයි ඒක ඔහුගේ හැටි.
පෑගුණොත්, තද වුණොත් දෂ්ට කරන එක සර්පයාගේ ස්වභාවය. නමුත් දැන් දෂ්ට කිරීමකුත් සිද්ධ වෙලා ඉවරයි. තවත් මරලත් අකුසලයක් රැස් කරගන්නේ මොකටද? එම් කල්පනා කරන අයත් ඉන්නවා. නමුත් බොහෝ දෙනා හොයලා හරි මරලා දානවා. එළවගෙන ගිහිල්ලා මරලා දානවා. කයින් කරන වැරදි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාරය. වචනයෙන් කොච්චර වැරදි කරනවද? වචනයෙන් කරන වැරදි 4ක් මූලිකව වෙන්නවා. නිකන් හිතලා බලන්න දවස තුල මෙවන් වචන කොච්චර පරිහරණය කරනවද කියලා. ඒ නිසා හිතින් කරන වැරදිත් එහෙමයි. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මෙන්න මේ අකුසල් කන්දරාවල් දිවා රෑ දෙකේම අපි තුල උපදිනවා. සිත, කය, වචනේ කියන තිදර මූලික කරගෙන දිවා රැයේ මේ අකුසල් අපි තුල උපදිනවා. එතකොට මේ අකුසල් ඉපදෙන එක නවත්ත ගන්න මා තුල කොයිතරම් සිහියක්, ප්‍රඥාවක් තිබිය යුතුද? හඳුන ගන්න ඕනේ ඉස්සරලා අකුසල් අරමුණ. මේ අරමුණ අකුසලයක්. මේක මාව මෙහෙවන්නේ අකුසලයේ උදෙසා. මේක දීර්ඝ කාලයක් මට දුක පිනිස පවතිනවා. එහෙම හිතලා හැම වෙලාවෙම කතාවෙන්ද, ක්‍රියාවෙන්ද, සිතුවිල්ලෙන්ද සිහිය, ප්‍රඥාව තියන්න ඕනේ. අකුසලයේ ඇතුල් වෙන්නේ මේ කොයි ආකාරයෙන්ද, කොයි තැනින්ද? සිහියෙන්, ප්‍රඥාවෙන් හැම වෙලාවෙම කටයුතු කරනකොට අරමුණ හඳුනා ගන්න පුළුවන් ආව ගමන් මේ ආවේ අකුසලයක්. මේක කුසල චේතනාවක්. මා ප්‍රගුණ කළ යුත්තේ මේ කුසල් චේතනාවයි. මා බැහැර කළ යුත්තේ මේ අකුසල් චේතනාවයි. අකුසලයෙන් ඈත් වෙලා කුසල් මත පිහිටලා කටයුතු කරන්න මඟ හදාගන්න පුළුවන් වෙන්නේ ආන්ගේ සිහිය, ප්‍රඥාව තියෙන නිසා. එහෙනම් අකුසලයෙන් ඈත් වෙන්න අත්‍යවශ්‍යම කාරණාවක් සිහිය, ප්‍රඥාව. ඔබ හිතලා බලන්න, ඔබ දියුණු කරලාද? අකුසලයේ ළඟට එනකොට, අකුසලයට හිත යනකොටම මේක කරලා බෑ කියන බලපෑමක් ඔබේ හිත ඔබට කරන දවසක් තියෙනවද? නැත්තම් හිත එහෙම කීවත් ඔබට ඒකෙන් මිදෙන්න බැරි තරම් හේතුවක් තියෙනවද? සමහර අයට එහෙමත් තියෙනවා. වැරදි බව දන්නවා, දැනත් කෙරුවා කියලා කියනවා. අනුන්ගේ යහපත වෙනුවෙන්. ඒතකොට අනුන්ගේ යහපත හදන්න ගිහිල්ලා තමන් අමාරුයි වැටිලා තියෙන්නේ. හැබැයි ඒ වචන වලින්, ක්‍රියාවෙන් එහෙම වෙනවා හරි අඩුයි. ඒක හින්ද පින්නතුනි, මනාව සිහිය, ප්‍රඥාව ඇතුව මේ සංසාරික ජීවිතය තුළ මම කරන හැම ක්‍රියාවක්ම මට විපාක දෙනවා කියන කාරණාව දැනගෙන කරනවා නම් යම් අකුසලයක් මමම මට එරෙහි වීමක් මිස මං අනුන්ට එරෙහි වීමක් නොවේයි කියන කාරණාවක් දැනගෙන අකුසලයෙන් ඈත් වෙලා කුසල් මත පිහිටලා සිහියෙන්, ප්‍රඥාවෙන් කටයුතු කරන්න අපි හැමදෙනාම වීරිය වඩන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. සංසාරේ සිහිය, ප්‍රඥාව ඇතුව උපදින්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. යම් කෙනෙක් සිහියෙන්, ප්‍රඥාවෙන් අකුසලයෙන් ඈත් වෙලා කුසල් මත පිහිටලා කටයුතු කරනවා නම් සිත, කය, වචනය කියන තිදොරින් සිද්ධ වෙන හැම අකුසල කර්මයක් පිළිබඳවම මනා විමසිලිමත් ඇහැකින් බලාගෙන ඉන්නවා නම් ඔබට කොයිතරම් යහපතක් කරගන්න කෙනෙක්ද? තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ දැකලා කාරලා කෙල ගහපු පාපයේ සුප්‍රබුද්ධයන්ට මෙහෙම විපාක දුන්නා නම් සංසාරේ කරගත්ත අනික් කර්ම ශක්තියින් ඒ අයට එහෙම විපාක දුන්නා නම් ඔබ කරපු දේවලුත්, මම කරපු දේවලුත් ගැන හිතන්න ඕනේ. ඒ අයට විතරක් නෙමෙයි එහෙම විපාක දෙන්නේ. අතීතයේ අයට විතරක් නෙමෙයි එහෙම විපාක දෙන්නේ. ඔබ හිතන්න අද නැත්තම් හෙට මේක මට එන්නේ. එකෙන් ආරක්ෂා වෙන්න කුසල් දහම් මතම හැසිරෙන්න ඕනේ.
ඔබ කුසලයේ තුල හැසිරෙනකොට ඔබට විතරක් නෙමෙයි ඔබේ අසල්වැසියන්ට පවා අසුරු නිසුරු කරන අයට පවා පුදුමාකාර ආරක්ෂාවක් රැකවරණයක් හැදෙනවා. අපි එක්ක අපි පිරිසක් ඉන්න නිසා. ඒ පිරිසත් එක්ක අපි වැඩ කරන්න ගියහම අපිට රැකවරණයක් ලැබෙනවා. ඒ මෙලොව රැකවරණය. සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කිරීම තුළ මේ සංසාරයෙන් එතර වෙන්න කරගත යුතු දේවල් සම්පූර්ණ කරගන්න. අකුසලයෙන් ඈත් වෙලා කුසල් මත පිහිටන්න. බොහෝ දිනාට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න. හැම කෙනෙකුටම පින් ගලන උල්පතක් බවට පත් වෙන්න. පුළුවන් වාසනාවන්ත ජීවිතයක් බුද්ධාන්තරයක් තුල ගෙවන්න පුළුවන් නම් ඔවුන් එළව මෙලව දෙකම සුවපත් කරගත්ත අය. ඒ නිසා ඔබත් යහපතේ පිහිටන්න. තිදොරම සංවර කරගන්න. කුසල ධර්මයෙන් පෝෂණය වෙලා තිදොර සංවරයෙන් යුක්තව සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරලා සසර මඟ කෙරවල කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න ඔබට රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.